කොරෝනා වැළඳී මිය යන මෘතදේහ ආදාහනයේද භූමිදානයේද කියන කාරණය සම්බන්ධයෙන් තවමත් රජය අපොහොසත් වෙලා තියෙනවා නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න. විශේෂයෙන්ම අපි මේ පිළිබඳ කතා කරනකොට අපෙන් අහන ප්‍රධාන කාරණයක් තමයි ඇයි හාමුදුරුවරු මේව ගැන කතා කරන්නේ මේ සම්බන්ධ ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරු උගත්තු නැද්ද කියලා සමාජය අහනවා. අපි එහෙම අහන අයට කියන්න කැමති මේ දැනට මේ කොරෝනා මරණ ආදාහන භූමිදානය සම්බන්ධයෙන් පවතින අර්බුදය මේ පිළිබඳ කතා කරපු විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ඒ වගේම වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු අධිකරණ වෛද්‍යවරුන්ට බරපතල විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ට පරිපාලනමය වශයෙන් සහ දේශපාලනිකමය වශයෙන් බරපතල බලපෑම් එල්ල වෙමින් තියෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව සාකච්ඡා කරපු වෛද්‍යවරුන්ට විශාල වශයෙන් බලපෑම් එල්ල වෙමින් තියෙනවා දේශපාලනිකමය වශයෙන්. ඒ නිසා තමන්ගේ වෘත්තීය ගෞරවය රැක ගැනීමටත් වෘත්තීය ස්ථාවරභාවය රැක ගැනීමටත් ඒ අයට මේ පිළිබඳ අද දවසේදී එළියට බහැලා කතා කරන්න බැරි තත්වයක් සත්‍ය ප්‍රකාශ කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් අපි පෙර දවසකදීත් පෙන්වූ පරිදි මේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට අලි සබ්රි මහත්මයා කරපු බලපෑම හෙලා දකිමින් අධිකරණ වෛද්‍ය නිලධාරී සංගමයේ නිකුත් කළ නිවේදනය. එතකොට මේ සම්බන්ධව කතා කරන මහාචාර්යවරුන්ටත් එහෙමයි. මේ සම්බන්ධයෙන් කතා කරන අනෙකුත් ආයතනවල ප්‍රධානීන්ව නිහඬ කිරීමේ උත්සාහයක් දේශපාලනිකම වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එය අපි සත්‍ය සමාජගත කරන්නට වෙරදරන පිරිසක් විදියට හෙලා දකින්නවා කියන කාරණයක් මේ වෙලාවේ සඳහන් කරන්න ඕන. විශේෂයෙන්ම පෙරේද දවසේ අපි දැක්ක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ මාධ්‍ය නිවේදනය තුලින් ඔවුන් හුවා දක්වා තිබුණේ භූමිදානය සඳහා ලංකාව තුල අවසර ලබා දිය හැකි කියන කාරණය. විශේෂයෙන්ම එම ලිපියට සහ එහිදි කාරණා දෙකක් අපි මතු කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි එම ලිපිය නැත්නම් එම විශේෂඥ කමිටුව පත්කොට ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව සහ විධායක සභාවේ අනුමැතියකින් තොරව කියන කාරණයක්. ඒ වගේම මෙම ලිපිය තුල අන්තර්ගත කරුණු එකිනෙකට ගැටීම් ඇති කරන විද්‍යාඥයන් සහ වෘත්තීයවේදීන් විසින් නිකුත් කරපු ලිපියකට වඩා කැලෑපත්තරයක ස්වභාවයක් ගන්න බවක් පේනවා. ඒ පිළිබඳ කරුණු කීපයක් අපි සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි ඒ ලිපිය තුල ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කියනවා ආදාහනයේද භූමිදානයේද යන කරුණ පිළිබඳ තම සංගමයේ අවධානයට යොමු වුණා. පසුව වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ සියලු අංශවල විශේෂඥයින් පිරිසකකින් සැදුම්ලත් කමිටුවක් මගින් භූමිදානයට ඉඩ දිය හැකි බව නිර්දේශ කළා. නිගමනයකට පැමිණියා 31 වෙනිදා පැවති රැස්වීමකදී කියලා. අපි කරන පළවෙනිම චෝදනාව තමයි මේ කමිටුව තුල ඉන්නේ වෛද්‍ය වෘත්තියට සම්බන්ධ පිරිස් විතරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරිපත් කරලා තියෙන නිර්ණායක තුල කියන්නේ තමන් ඉදිරිපත් කරලා තියෙන නිර්ණායක ඒ රටවල් වල පවතින සමාජාර්ථික දේශපාලන තත්ත්වයන් වගේම පාරිසරික තත්ත්වයන් වලටත් ගලපගෙන තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ. එතකොට මේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කරපු අලි සබ්‍රීගේ කමිටුවේවත් ඒ වගේම මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් පත් කළ කමිටුවේවත් පස පිළිබඳ විද්‍යාඥයෝ, භූ ජලය පිළිබඳ විද්‍යාඥයෝ, භූ ගර්භ පිළිබඳ විද්‍යාඥයෝ, පරිසරය පිළිබඳ විද්‍යාඥයෝ කවුරුත් නැහැ. තමන්ගේ මතය ඉදිරිපත් කරන්න අවශ්‍ය කරන පිරිසක් විතරයි මේකට දාගෙන ඉන්නේ. ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන කමිටුවේ සමාජිකයන් 70%ක් පෙර අවස්ථාවන් වල සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත් කරපු කමිටුවේම සමාජිකයන් තමයි. වෛද්‍ය සංගමයේ අලුත් කමිටුවක් නෙමෙයි පත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කටයුත්ත අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ කියන කාරණේ. ඒ වගේම 2020 12 වෙනි මාසේ 12 වෙනිදා තමයි මේ වෛද්‍ය සංගමේ මහා සභා රැස්වීම පවත්වන්නේ. සෝම් තාක්ෂණය ඔස්සේ කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ වගේම ප්‍රායෝගිකව තව කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. එතකොට මෙම සංගමේ වෘත්තීය සංවිධානයක් වශයෙන් මෙම වෛද්‍ය සංගමේ විශේෂ මහා සභා රැස්වීමක් වර්ෂයකට එක් වතාවයි කැඳවන්නේ. එම වර්ෂයට එක් වතාවක් කැඳවන මහා සභා රැස්වීමට පෙර මහා සභා රැස්වීමේදී සාකච්ඡා කරන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් න්‍යාය පත්‍රයක් සකස් කරනවා. ඒ න්‍යාය පත්‍රයට පරිබාහිරව කිසිවක් සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට 2020 12 වෙනි මාසේ 21 වෙනිදා අභිනවයෙන් සභාපති ධූරයට පත් වෙනවා විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න කියලා මහත්මියක්. එතුමිය පත් වුණාට පස්සේ කොවිඩ් මරණ ආදාහනයේද භූමිදානයේද පිළිබඳ සාකච්ඡාවක් හෝ යෝජනාවක් න්‍යාය පත්‍රයේ ඇතුළත් වී නැහැ මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ. ඒ න්‍යාය පත්‍රයේ එවැනි කරුණක් නැති අවස්ථාවකදී සභාපතිතුමියගේ අත්නෝමතික බලපෑම මත මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ගන්න අවස්ථාවේ එයිට පෙර හිටපු සභාපතිතුමා මහාචාර්යතුමෙක් ඒ සභාපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා
න්‍යාය පත්‍රය නැති නිසා මේ කරුණු සාකච්ඡා කරන්න පුළුවන්කමක් නැහැ කියලා. එය මෙතෙක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවති සම්ප්‍රදායට සහ නීති රීති වලට පටහැනි කියන කාරණය සඳහන් කළා. නමුත් ඒ සම්බන්ධයෙන් අභිනවයෙන් පත්වෙච්ච සභාපතිනිය ඇහිල්ලකට කනකට ගන්නේ නැතුව ඒ කටයුත්ත ඒ විදිහට කරගන්න. ඒ නිසා පළවෙනි කාරණේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මේ පිළිබඳ කතා කරන්නවත් නීත්‍යානුකූල අයිතියක් ඒගොල්ලන්ට නැහැ. න්‍යාය පත්‍රයේ මේක නොතිබුණු නිසා. දෙවෙනි කාරණේ තමයි මේ දැන් සාමාන්‍යයෙන් අපිට තොරතුරු දැනගන්න ලැබෙන විදිහට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ විවිධ කාරණා සම්බන්ධ විශේෂඥ කමිටු පත් කරනකොට ඒ කමිටුවට සුදුසු පිරිස වෛද්‍යවරු කවුද? ඔවුන් මේ ශාස්ත්‍රය තුල ප්‍රවීණත්වයක් ලබා තියෙනවාද? ඒ ප්‍රවීණත්වයක් ලබා තියෙන කණ්ඩායමක් තෝරගෙන වෛද්‍ය සංගමේ විධායක සභාව මගින් Taman තෝරගත්ත විශේෂ ශාස්ත්‍රය පිළිබඳ ඔවුන්ට තොරතුරු දන්වලා විධායක සභාවේ අනුමැතිය ඇතුව මහ සභාවට ඒ තොරතුරු දන්වලා තමයි කමිටුව පත් කරන්නේ. හැබැයි මේ කියන කමිටුව මේ පෙරේද දවසේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තිබ්බ කමිටුව අපි වගකීමෙන් කියනවා විධායක සභාවේ අනුමැතියක් නැතුව පත් කරගත්ත කමිටුවක්. උදාහරණයක් විදිහට කිව්වොත් මේ සභාපතිතුමිය පත් වෙන්න කලින් භූමි දාණය අනුමත කර ගැනීම සඳහා පෞද්ගලික මට්ටමේ අරගෙන ගිය සාකච්ඡාවකට සම්බන්ධ වෙච්ච පිරිසකට නිලභාවයක් තමයි 21 වෙනිදා මේ අලුතෙන් සභාපතිනිය පත් වුණාට පස්සේ ලබලා දීලා තියෙන. ඒ නිසා විධායක සභාව මේ පිළිබඳ දැනුවත් නැහැ. සමස්ත සමාජික ප්‍රජාව මේ පිළිබඳ දැනුවත් නැහැ කියන එකත් අපි ඊටාම වගකීමෙන් යුක්තව මේ වෙලාවේ කියන්න කැමතියි. ඒ වගේම අපි හඳුන්නේ මේ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නෑ වෛද්‍ය සංගමයේද මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නෙමෙයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් නෙමෙයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය. ඒක ප්‍රොෆෙෂනල් ෆෝරම් එකක්. ලංකාවේ ඉන්න හැම වෛද්‍යවරයෙක්ම මේ වෘත්ති ආයතනය තුල ඉන්නවා. එතකොට ඊළඟ කාරණේ තමයි 2021 පළවෙනි මාසේ දෙවැනි වෙනිදා මේ අය නිකුත් කරනවා මාධ්‍ය නිවේදනයක්. මේ අපි අහනවා මේ මාධ්‍ය නිවේදනය විධායක සභාවේ අනුමැතිය ඇතුවද නිකුත් කළේ. මේ මාධ්‍ය නිවේදනය පිළිබඳ සමාජිකයෝ දැනුවත්ද? අපට තොරතුරු දැනගන්න ලැබෙන විට විධායක සභාවේ සමාජිකයෝ අපට කතා කරලා කියනවා මේ පිළිබඳ හාමුදුරුවනේ අපි දැනුවත් නැහැ කියලා. සමාජික ප්‍රජාව අපට කතා කරලා කියනවා හාමුදුරුවනේ මේ පිළිබඳ අපිව දැනුවත් නැහැ කියලා. ඒ නිසා සීමිත කල්ලියක කණ්ඩායමක අවශ්‍යතාවය තමයි මේ වෛද්‍ය සභාවේ කීර්ති නාමය ඉදිරියට දාගෙන කරගෙන යන්නේ කියන එක ඊටාම වගකීමෙන් යුක්තව අපි සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි 2021 පළවෙනි මාසේ දෙවනිදා මේගොල්ලෝ ගිහිල්ලා මුණ ගැහෙනවා මේ වෛද්‍ය කණ්ඩායම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්තයා. මේ තියෙන්නේ ඒකේ පින්තූරයක්. මේ පී.බී. ජයසුන්දර මහත්තයා වෛද්‍ය සභාව විදියට හම්බෙලා ගිහිල්ලා Taman සම්මත කරගත්ත මේ ලිපිය ලබලා දෙන්නේ විධායක සභාවේ අනුමැතියක් ඇතුවද මහ සභාවේ දැනුමක් ඇතුවද සමාජිකයෝ මේ පිළිබඳ දැනුවත්ද කියලා අපි අභිනවයෙන් පත්වෙච්ච ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිතුමියගෙන් අහනවා. මේ ඊටාම වගකීමෙන් මේ කිසිවක් විධායක සභාවේවත් මහ සභාවේවත් අනුමැතියකින් තොරව සීමිත කල්ලියක් විසින් තමයි සිද්ධ කරන්න කියන එක මේ වෙලාවේ ඊටාම වගකීමෙන් යුක්තව අපි කියන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ අලි සබ්රි මහත්මයාගේ අවශ්‍යතාවයේ මත සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පත් කරපු අර 20 වෙනි සංශෝධනයේට සහයෝගය දැක්වීම නිසා සන්තෝෂමක් ලබා දීමේ කමිටුවේවත් වෛද්‍ය සංගමයේ විසින් ඉදිරිපත් කරපු මාධ්‍ය නිවේදනයට සම්බන්ධ කමිටුවේදීවත් කිසිදු අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් ඒ කමිටුව වලට අන්තර්ගත වෙලා නැහැ. එතකොට අපි අහනවා අධිකරණ වෛද්‍ය නිලධාරීන් තමයි කෙනෙක් මරුණට පස්සේ මරණ මොහොතේ ඉඳලා පුච්චන මොහොත දක්වා PCR පරීක්ෂණ කරන එක දේහේ බාරව ඉන්නේ මේ සියල්ල කරන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්. එතකොට අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇයි මේ එක කමිටුවකටවත් සම්බන්ධ කරගන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි අලි සබ්රි ඇමතිතුමා අධිකරණ වෛද්‍ය නිලධාරී සංගමයට බලපෑම් කරලා තියෙනවා. ඒ නිසා එතුමාගේ බලපෑම හෙලා දකිමින් අධිකරණ වෛද්‍ය සංගමයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා අධිකරණ වෛද්‍ය නිලධාරීන් අද දවසේ වෙන විට කිසිදු කටයුත්තකට සම්බන්ධ නොකරගෙන දේශපාලකයන්ට අවශ්‍ය විදියට කටයුතු කරගෙන යන බවක් අපට පේනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණේ විදියට මේ ඉදිරිපත් කරලා මේ එතකොට මේ කමිටුව විසින් ලබා දුන්න මාධ්‍ය නිවේදනය තාක්ෂණිකමය වශයෙන් බරපතල ගැටලු මතුවෙන විධායක සභාවේ අනුමැතියකින් තොරව කරපු ක්‍රියාදාමයක් හැටියට තමයි අපට තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අනුව අපි යෝජනා කරනවා අවුරුදු 125ක් පමණ පැරණි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ Tamanගේ වෘත්තීය කීර්ති නාමය විනාශ කරගන්න ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරගත්ත සිද්ධියක් හැටියට මේ අත්නෝමතික මැදිහත් වීම මත මේ සිදු කරන මාධ්‍ය නිවේදනය අපි පිළිකුලෙන් යුක්තව හෙලා දාන කරනවා. ඉතිහාසයේ කුණුබක්කියට මේ කාරණේ වැටේ කියන එකත් අපි සඳහන් කරන්න ඕනේ. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ
මාධ්‍ය නිවේදනයේ තියෙන ගැටලු දුර්වලතා මේ මාධ්‍ය නිවේදනයේ අන්තර්ගත කරුණු පිළිබඳවත් එහි ආකෘතියේ දුර්වලතා තියෙනවා. පළවෙනි දේ තමයි දැන් මේ තියෙන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් ආදාහනයේද භූමිදානයේද කියන එක සම්බන්ධව ඉදිරිපත් කරපු රජයට ඉදිරිපත් කරපු ලේඛනයේ ඒකේ තියෙනවා කවුද අත්සන් කළේ කවුද මේ පිළිබඳ පරීක්ෂා කළේ කියන එක පිළිබඳව. අපි පිළිගත්තත් අපි පිළි නොගත්තත් මේ මහාචාර්ය ජෙනිප ප්‍රනාන්දු මහත්මිය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් පත් කරපු කමිටුව ඉදිරිපත් කරපු වාර්තාව ඒ වාර්තාවෙත් පරීක්ෂකයෝ කවුද සමීක්ෂකයෝ කවුද කියන එක අත්සන් සහිතව දක්වලා තියෙනවා. හැබැයි ගැටලුකාරී තත්ත්වය තමයි මේ 2020 පළවෙනි මාසේ පළවෙනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිකුත් කරපු ලිපිය 2021 පළවෙනි මාසේ පළවෙනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිකුත් කරපු ලිපිය ඒකේ කිසිම තැනක කිසිම කෙනෙකුගේ අස්සනක් ඇත්තේ නැහැ. පළවෙනි කාරණය අනිත් හැම ලිපියකම තියෙනවා තමන්ගේ ආයතනයේ ලිපි ශීර්ෂය. මේකේ කිසිම ලිපි ශීර්ෂයක් අන්තර්ගත වෙන්නේ නැහැ. දෙවෙනි කාරණය තමයි මේ ලිපියේ කිසිම තැනක මේ ලිපිය සකස් කළේ කවුද කියන එක සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. අස්සනක් සඳහන් වෙන්නේ නැහැ. දිනයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ලිපියට දැන් මේක මේ කැලෑපත්තරයක් නෙමෙයිනේ. ලිපියට පදනම් වෙච්ච විද්‍යාත්මක කරුණු අන්තර්ගත මූලාශ්‍ර මොනවද කියන එක මේ ලිපියේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ මාධ්‍ය නිවේදනය සලකන්නේ විද්‍යාත්මක පදනම මත කළ පරීක්ෂණයක නිගමනයක් ලෙස ඉදිරිපත් කර මාධ්‍ය නිවේදනයක් ලෙස නෙමෙයි දේශපාලකයන්ගේ අවශ්‍යතාවය මත Tamanගේ වෛද්‍ය වෘත්තීමය සදාචාරය පැත්තකට දාලා ඉදිරිපත් කරපු කැලෑපත්තරයක් විදිහට තමයි අපි මේ ලිපිය සලකන්නේ. මොකද මේ ලිපියේ තියෙන තාක්ෂණිකමය අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි ආකෘතිය එවැනි අඩුපාඩු තියෙනවා වගේම මෙහි අන්තර්ගතය තුලත් බරපතල අඩුපාඩු ගණනාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම කාරණා දෙකක් මතු කරලා පෙන්නන්නම්. එක තැනක කියනවා ලිපියේ COVID-19 වෛරසයේ ශ්වසන පද්ධතිය හරහා මිස උදරය ආශ්‍රිතව වෙනත් ආකාරයකින් ආසාදනය විය හැකි බවක් වාර්තා නොවීම කියලා එක තැනක කියනවා. තව තැනක කියනවා මලසිරුරටත් වඩා ආසාදිතයෙකුගේ මල මූත්‍රා සහ බහිස්රාවී ද්‍රව්‍ය මගින් ජල මූලාශ්‍ර වලට එකතු විය හැකි බවට නිර්දේශ කරනවා. ඒ කියන්නේ COVID-19 වෛරසය උදරය ආශ්‍රිතව බෝ වෙන්නේ නැහැ. බහිස්රාවී ද්‍රව්‍ය වලින් ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා මේ දේහය භූමි දානය කරන එකට වඩා ඒක භයානකයි කියලා. දැන් එතකොට මේ එකම කාරණයක් ගැටීමක් ඇති වෙනවා. දැන් අපි දන්න විදිහට සාමාන්‍ය මිනිසුන්ගේ නම් උදරය ආශ්‍රිතව තමයි උදරය සහ මේ ආමාශය ආශ්‍රිතව තමයි බහිස්රාවී ද්‍රව්‍ය පිට වෙන්නේ. අපි දන්නේ නැහැ මේ විද්‍යාඥයන්ගේ බහිස්රාවී ද්‍රව්‍ය පිට වෙන්නේ ශ්වසන පද්ධතිය හරහාද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ ගැටීම් තියෙනවා කියන එක මේ වෙලාවේ කියන්න ඕන. ඒ වගේම තව කාරණයක් ඒ අය කියනවා ඩෙන්මාර්කේ මුගටි පිච්චුවේ වෛරසයේ ජලයට මුසු වීමේ අවදානමක් නිසා නොව මලසිරුරු විශාල ප්‍රමාණයක් තිබුණු නිසා ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමට තිබූ ඉඩකඩ නිසා. එතකොට එක තැනකදී කියනවා වෛරසයේ ජලයට මුසු වීමට තියෙන ඉඩ නිසා නෙමෙයි පිච්චුවේ කියලා. ලිපියේ තව තැනක කියනවා වෛරසයේ ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න තියෙන අවදානම නිසා තමයි පිච්චුවේ කියලා. එතකොට මොකද්ද මේ විකාරය? මේ වෘත්තීමය ගෞරවයක් තියෙන වෘත්තීය ආයතනයක් විසින් ඉදිරිපත් කරන විදිහේ ලිපියක්ද මේක? නෑ, මේක ඊටාම පැහැදිලිව දේශපාලන අවශ්‍යතා මත සිද්ධ කරපු කාරණයක් කියන එක අපි කියන්න ඕන. ඇයි අපි එහෙම කියන්නේ? දැන් මේ කොවිඩ් වැළදී මිය යන දේහයන් සම්බන්ධ කටයුතු කිරීම සඳහා ප්‍රධාන ආයතන 3ක් දැන් නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි එක තමයි මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා චන්න පෙරේරා මහත්මයාගේ සමන්විත පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මිය පත් කළ කමිටුව ඔවුන් තීරණය කරලා තියෙනවා භූමි දානය නොකළ යුතුයි කියලා. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පත් කරපු කමිටුවත් දැන් මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පත් කරපු කමිටුවත් කමිටු දෙකක් විදිහට පෙනී සිටියට මේ කමිටු දෙකේම ඉන්නේ එකම සමාජික කණ්ඩායමක් කියන එක අපි ඊටාම වගකීමෙන් කියන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ පින්තූරේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පත් කරපු කමිටුවෙත් මේ නීලිකා මලවිගේ මහාචාර්යතුමිය ඉන්නවා, මහාචාර්ය ජෙනිෆර් ප්‍රනාන්දු මහත්මිය ඉන්නවා. වෛද්‍ය සංගමයේ විදිහට මේගොල්ලෝ ගිහිල්ලා ජනාධිපති ලේකම්තුමා හම්බෙච්ච මේ අවස්ථාවේ වෛද්‍ය සංගමයේ නියෝජිතය විදියට එතනත් ඒ දෙන්නම ඉන්නවා. එතකොට මේ විවිධ නම් වලින් පෙනී සිටින්නේ
එකම කණ්ඩායමක් කියන එක ඉතාම පැහැදිලිව අපට පේනවා. මේගොල්ලෝ විවිධ නම් වලින් පෙනී සිටින්නේ මොකටද? විවිධ නම් වල විවිධ කීර්ති නාමයක් තියෙන විවිධ ආයතන වලින් විවිධ නම් වලින් විවිධ විශ්වවිද්‍යාලවල නම් වලින් පෙනී ඉන්නකොට සාමාන්‍ය ජනතාව කල්පනා කරනවා මේ අය මේ කියන්නේ ඇත්තක් කියලා. ඒ නිසා අපි කියනවා මේ අය මේ කරන්නේ දේශපාලන ඩීල් එකක්. මේ අය මේ කරන්නේ දේශපාලකයන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීමක්. ඒ නිසා ඔහුන් ඉදිරිපත් කරන කාරණා අපට පිළිගන්න බෑ. භූවිද්‍යාව පිළිබඳ, පස පිළිබඳ, පරිසරය පිළිබඳ කිසිදු විද්‍යාඥයෙක් නැතුව මේ ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරු දාගෙන, ඒ වගේම ප්‍රතිශක්තිය පිළිබඳ වෛද්‍යවරු දාගෙන මේ කටයුත්ත මේ විදිහට කරගෙන යන ස්වභාවයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. අවසාන වශයෙන් අපි කියන්න ඕන දැනට මේ කමිටු වලට සම්බන්ධ විශේෂයෙන්ම මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ හැමතැනකම ඉන්න බව අපට පේනවා. එතුමිය සම්බන්ධ බරපතල චෝදනාවන් ගණනාවක් තියෙනවා. අපක්ෂපාතී නැත්නම් මධ්‍යස්ථ විද්‍යාඥයෙක් විදිහට එතුමියට විරුද්ධව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් මම හිතනවා එතුමිය තවදුරටත් නිහඬව සිටිය යුතු නෑ කියලා. දැන් මේ එක උදාහරණයක්. මේ තියෙන්නේ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ විසින් තොරතුරු දැනගැනීමේ පනත මගින් අධිකරණ අමාත්‍යාංශයෙන් විමසා තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ මල් සැරසිලි කටයුතු සිදු කිරීමේ කටයුත්තට නීලිකා මලවිගේ මහත්මියට හෝ එතුමියගේ ඥාතිවරයෙකුට හෝ ස්වාමියාට හෝ සමීප ඥාතියෙකුට අයිති ආයතනයකට ටෙන්ඩර් කැඳවීමකින් තොරව මල් සැපයීම සඳහා අවස්ථාව සකස් කරලා දීලා තියනවද? ඇයි ඒ ලබලා දුන්නේ කියන එක පිළිබඳ මේ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලපු ලිපියක්. ඒ වගේම කොලම්බෝ ටුඩේ කියන වෙබ් අඩවිය තුල වාර්තා කරනවා මෙතුමිය මේ භූමි දානය පිළිබඳ පක්ෂපාතීව කතා කිරීම නිසා එතුමියට විශාල මහා පරිමාණ සංවිධානයකින් නැත්නම් ව්‍යාපාරික ආයතනයකින් විද්‍යාගාරයක් පිහිටවීම සඳහා අවශ්‍ය කරන ආධාරූපකාර දෙන්න සූදානමක් තියෙන බවටත් තොරතුරු වාර්තා වෙනවා. අපි දන්නේ නැහැ මේවා ඇත්තද කියලා දන්නෙත් නැහැ, මේවා නැත්තද කියලා දන්නෙත් නැහැ. හැබැයි ඒ එල්ල වෙන චෝදනා විද්වත් කමිටුවක සමාජිකයෙකුට එරෙහිව එල්ල වෙන නිසා ඒ සම්බන්ධව එතුමියට නිදහසට කරුණු පැවසීමක් කළ යුතුයි කියන එක තමයි අපේ අදහස. ඒ වගේම අවසාන වශයෙන් හොන්කොන් වල ඉන්න මහාචාර්ය මලික් පීරිස් මහත්මයා කියනවා එතුමා ඒ ශාස්ත්‍රයේ සම්බන්ධ ප්‍රවීණයෙක්. එතුමා කියනවා ලංකාවේ කොරෝනා ආසාදිත දේහයන් භූමි දානය කළාට ප්‍රශ්නයක් නැහැ කියලා. අපි මලික් පීරිස් මහත්තයාගෙන් අහනවා එතුමා ඉන්න හොන්කොන් දේශයේ මේ කොරෝනා වැළඳී මේ යන මිනිසුන්ව භූමි දානය කරන එකද කරන්නේ ආදාහනය කරන එකද කරන්නේ? අපි වගකීමෙන් කියනවා 100% හොන්කොන් වල කරන්නේ මිය යන අය භූමි ආදාහනය කරන එක. භූමි දානය නෙමෙයි. එතකොට තමන් ජීවත් වෙන රටට තමන් සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්නේ නැතුව තමන් ජීවත් නොවන මේ අසරණ මිනිස්සු ඉන්න ශ්‍රී ලංකාවට එතුමා කියනවා අපේ සෞඛ්‍ය අනතුරටපත් කරන්න අපේ දේහයන් භූමි දානය කරන්න ඕනේ කියලා කියනවා. එතුමා ජීවත් වෙන හොන්කොන් වල කරන්නේත් මේ වගේ වෛරසයකින් ආසාදිතව මේ යන අය ආදාහනය කිරීම පමණයි, භූමි දානය නෙවෙයි කියන එකත් මේ වෙලාවේ අපිට කියන්න ඕනේ. ඒ නිසා අපි අවසාන වශයෙන් රජයට කියනවා මොන පාර්ශවයන් විසින් කුමන දේශපාලන අවශ්‍යතාවයන් මත මොන කමිටු මගින් මොන විලාසයෙන් ඇවිල්ලා සමාජයට කරුණු කිව්වත් රිස්ක් එක 0 නම් පමණයි අවස්ථාව දෙන්න ඕනේ. රිස්ක් එක 0 නැත්නම් අවදානම බිඳුවක් නැතුව වෙන අවශ්‍යතා මත මේ අවස්ථාව ලබලා දුන්නොත් අපි අනිවාර්යයෙන්ම මහජන සෞඛ්‍ය අගතියට පත් කිරීම පදනම් කරගෙන අධිකරණයට ගිහිල්ලා මේ පිළිබඳ අධිකරණයේ සාධාරණයක් අපි බලාපොරොත්තු වෙන නිසා කිසි ලෙසකින් අපි දේශපාලකයන්ට ඕන විදිහට මේ කටයුත්ත කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම අපි මේවා මාධ්‍යයට ඇවිල්ලා කියන්නේ අර ප්‍රවීණයන්ට වෛද්‍යවරුන්ට මේ සම්බන්ධව කතා කරන්න බැරි නිසා මේ කියන හැම කරුණකම වගකීම අපි බාර ගන්නවා කියන එකත් මේ වෙලාවේ සඳහන් කරන්න ඕන. ඒ වගේම අපි අන්තිමේ බේරුවල එහෙම මියගේ සිටු ගණනාවක් වලලා කියන නිවසේ මිය ගියා කියලා මහජන සෞඛ්‍ය සංගමයේ සංගමයෙන් එක චෝදනා කරා. ඒ මොකද? දැන් පැහැදිලිවම දැන් මෙතන දිගින් දිගටම අපි තමයි මුලින් අවධාරණය කළේ මේ කොවිඩ් වැළඳිච්ච දේහයන් නිදහස් කරනවා කියලා. ඒ අවධාරණයෙන් පස්සේ අනාවරණයෙන් පස්සේ ඒවා ආදාහනය කරන්න කටයුතු කළා. අදටත් ඒ ප්‍රදේශවල ඉන්න විවිධ වෛද්‍යවරු සම්බන්ධ කරගෙන සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගෙන ඒ අයට මුදල් දීලා ඒ අයට විවිධාකාරයේ මේ පඳුරු පාක් උඩන් දීලා මේ දේහයන් නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙලක් අද වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක නොදැනුවත්ව ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයි, මේක සියලු දෙනාම දැනුවත්ව ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා ඒ තුලින් සිද්ධ වෙන්නේ බරපතල විදිහට මහජන සෞඛ්‍ය අගතියටපත් වීමක්. ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕන. ඒ අයගේ රැකියාව වලින් එහෙම ඒ අයගේ
වෘතියෙන් නිරපා දැමීමත් කළ යුතුයි. මොකද ඊයේ දවසේ අපිට තොරතුරු වාර්තා වුණා මහනුවර රෝහලේ පවතින COVID-19 වැළඳිච්ච මුස්ලිම් දේහයක් දවස් 15කට අධික ප්‍රමාණයක් ඒ අය බාර නොගැනීම නිසා සහ හඳුනා ගැනීමට නොපැමිණීම නිසා ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තමන්ගේ රාජකාරි වලින් අයින් වුණා කියලා. මේ විදිහට අධිකරණ වෛද්‍ය නිලධාරීන් සියලු දෙනාම රටේ පිරිස තමන්ගේ රාජකාරි වලින් අයින් වුණොත් කවුද මේ රාජකාරිය කරන්නේ? අලි සබ්රි මේක කරනවාද? නීලිකා මලවිගේ මේක කරනවාද? ජෙනිෆර් ප්‍රනාන්දු මේක කරනවාද? සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මේක කරනවාද කියන ප්‍රශ්නෙනත් අපිට තියෙනවා.